ආයුබෝවන් ශිෂ්‍ය දරුවනි දරියනි අද අපි සිංහල පන්තියේ සිංහල පළමුවෙනි ප්‍රශ්න පත්‍රයට සම්බන්ධව නූතන සිංහල පද්‍ය සංග්‍රහය පිළිබඳවත් එම පද්‍ය සංග්‍රහයෙන් තෝරාගත් පද්‍ය පන්තියක් රස විඳීම පිළිබඳවත් මේ කාලච්ඡේදය තුල ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. නූතන සිංහල පද්‍ය සංග්‍රහය නූතන සිංහල පද්‍ය සාහිත්‍යය පිළිබඳ අපට යම්කිසි අවබෝධයක් ලබන්නට කවුලුවක් වශයෙන් භාවිත කළ හැකියි. ඊට පෙරින් අපි බලමු මේ අපි කවිය පිළිබඳව. සාමාන්‍යයෙන් වර්තමානයේ අපි සාහිත්‍යාංග ගණනාවක් පරිහරණය කරනවා. නවකතාව, කෙටි කතාව, ඒ වගේම නාට්‍ය, පද්‍ය ආදී වශයෙන්. එසේනම් අප රස විඳින ඒ සාහිත්‍යාංග අතර කවියට හිමි අනන්‍යතාව කුමක්ද කියා අපි පාඩමේ ආරම්භයේදී යම්කිසි අවබෝධයක් ලබා ගනිමු. ඇත්තෙන්ම දරුවනි කවිය කියලා කියන්නේ මිනිස් හදවත සැනින් ස්පර්ශ කළ හැකි මාධ්‍යයක්. නවකතාවට වඩා, කෙටි කතාවට වඩා, නාට්‍යයට වඩා මේ මිනිසාගේ හදවත සැනින් ස්පර්ශ කළ හැකි මාධ්‍යයක් අපේ මේ කවිය කියලා කියන්නේ. ඒ වගේම සංවේදීතම මාධ්‍යයක්. අපේ හද ඊටාම ඉක්මනින් ස්පර්ශ කොට හදට යමක් සැනකින් වින්දනය කිරීමට සමත් කරවන මාධ්‍යයක්. එමෙන්ම කවිය පැරණිතම මාධ්‍යයක්. එතකොට අපි නූතන පද්‍ය සංග්‍රහයට එන්න කලින් අපි කවිය ගැන මේ වචනයක් කතා කළේ. කවිය කියලා කියන්නේ තැනකින් මිනිස් හදවත ස්පර්ශ කළ හැකි මාධ්‍යයක්. ඒ වගේම සංවේදීතම මාධ්‍යයක්. ඒ වගේම පැරණිතම මාධ්‍යයක්. ඒක අපි මුලින් සිහි තබාගෙන නූතන පද්‍ය සාහිත්‍යයේ රස විඳින්න ඒ පිළිබඳ අවබෝධයක් ලබන්න අද පිවිසෙමු. අප සතුව මහා සාගරයක්සේ පෘතුලව ව්‍යාප්ත වුණු පද්‍ය සාහිත්‍ය වංශ කතාවක් තිබෙනවානේ. පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල්පුර, ගම්පල, කෝට්ටේ, සීතාවක නේ මහනුවර ඔය ආදී යුග පුරා ව්‍යාප්ත වෙච්ච පුරාතන පද්‍ය සාහිත්‍යයක් අප සතුයි. ඒ වගේම මේ කොළඹ යුගයේ ව්‍යාප්ත වුණු කොළඹ යුගයේදී ව්‍යාප්ත වෙච්ච නූතන පද්‍ය සාහිත්‍යයක් අප සතුයි. එහෙමනම් අපේ පද්‍ය සාහිත්‍ය වංශ කතාව අපි විමසනකොට මූලිකව අපි වර්ග දෙකකට බෙදා ගන්නවා. පුරාතන පද්‍ය සාහිත්‍යය සහ නූතන පද්‍ය සාහිත්‍යය. මොකද්ද? පුරාතන සිංහල පද්‍ය සාහිත්‍යය සහ නූතන පද්‍ය සාහිත්‍යය කියලා අපි වර්ග දෙකකට බෙදා ගන්නවා. ඉතින් මේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ හැඩතල අපි බලන් යනකොට අපට ඔය කවුසිළුමිණ, ගුත්තිල කාව්‍යය, සැලලිහිණි සංදේශය, ගිරා සංදේශය, සුභාසිතය, ලෝකෝපකාරය වැනි අපි පැරණි කවියන් දෙයෝ කාව්‍ය ග්‍රන්ථ
උපයෝගී කරගන්න පුළුවන්. සැලලිහිණියෙන්, ගිරාවෙන්, කෞසලමිනින් ඒවා හැදෑරීම තුළින් රසවින්දනය තුළින් අපට පුරාතනයේ සිංහල කවියන් කවි ලිව්වේ කෙලෙසද ඒ නිර්මාණ තුළින් අප ලබන වින්දනය කුමක්ද කියලා හැඟීමක් ඇති කරගන්න පුළුවන්. එතකොට පුරාතන පද්‍ය සාහිත්‍යයේ හැඩතල දකින්න එකී නිර්මාණ තුළින් අපට හැකි. ඒ අතර නූතන සිංහල පද්‍ය සාහිත්‍යයේ පිළිබඳ කිසියම් අවබෝධයක් ලබන්නට අපට හේතුකාරක කරගත හැකි කුමක්ද මේ නූතන පද්‍ය සංග්‍රහයනේ. නූතන පද්‍ය සංග්‍රහය තුළින් අපට නූතන පද්‍ය සාහිත්‍යය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබන්න පුළුවන්. එතකොට අපි කියා සිටියේ මහා සාගරයේසේ පෘතුලව ව්‍යාප්ත වුණු පද්‍ය සාහිත්‍යයේ වංශ කතාවක් අප සතුයි. එකී පද්‍ය සාහිත්‍යයේ වංශ කතාව අපි බොහොම සරලව බෙදා ගන්නවා පුරාතන පද්‍ය සාහිත්‍යය සහ නූතන පද්‍ය සාහිත්‍යය කියලා. කෞසලමිනින්, සැලලිහිණින්, ගුත්තිල කාව්‍යයෙන්, ලෝකෝපකාරයෙන්, සුභාසිතෙන්, වදන් කවිපතෙන් අපි තේරුම් ගන්නවා පුරාතන පද්‍ය සාහිත්‍යයේ හැඩතල කෙබඳුද කියලා. ඒ අතර උසස් පෙළ පන්ති කාමරයේ තුලදී අපි මේ නූතන පද්‍ය සංග්‍රහය කවුලුවක් කරගෙන නූතන පද්‍ය සාහිත්‍යයේ හැඩතල දකින්නට වෑයම් කරමු. නූතන පද්‍ය සාහිත්‍යය තමන් ඒ ඇතුළත් කාව්‍ය නිර්මාණ කියවලා තිබෙනවා, රස විඳලා තිබෙනවා. අපි මේ පද්‍ය සංග්‍රහයේ ඇතුළත් කවීන් මූලික වශයෙන් අපිට බෙදා ගන්න පුළුවන් කාණ්ඩ 4කට නේ. දැන් මූලික වශයෙන් ගත්තොත් කොළඹ යුගයේ පද්‍ය සාහිත්‍යයනේ අපි නූතන පද්‍ය සාහිත්‍යය කියලා කියන්නේ. කොළඹ යුගයේ සිට මේ නිදහස් කවීන් දක්වා කවි පරම්පරාව තමයි අපි නූතන පද්‍ය සාහිත්‍යයට ඇතුළත් කරන්නේ. මේ කොළඹ යුගයේ කවියනොත් අපි බෙදා ගන්නවා කාණ්ඩ කීයකටද? 3කට. ඒ අතර නිදහස් කවියනොත් එක්ක මේ නූතන පද්‍ය සංග්‍රහය තුල ඇතුළත් වෙනවා කාණ්ඩ 4ක කවියන්ගේ නිර්මාණ. නේ? අපිට කොහොමද මේ කාණ්ඩ 4 බෙදාගන්නේ? කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්. කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන්ගේ නිර්මාණ මෙහි ඇතුළත් වෙනවා. දෙවෙනි කාණ්ඩය කොළඹ යුගයේ දෙවෙනි පරපුරේ කවියන්ගේ නිර්මාණ. ඊළඟට තුන්වෙනි කාණ්ඩය හෙළහවුලේ කවියන්ගේ නිර්මාණ. හතරවෙනි කාණ්ඩය කවුද? නිදහස් කවීන්ගේ නිර්මාණ. ওই විදිහට නූතන සිංහල පද්‍ය සංග්‍රහය තුළින් නූතන සිංහල පද්‍ය සාහිත්‍යයේ හැඩතල දකින්නට කවියන් කාණ්ඩ 4කගේ නිර්මාණ අපට රස විඳින්නට පුළුවන්. ඉතින් අපි නූතන කවියේ වස්තු විෂය කෙබඳු ඉසව් කරා විහිදී තිබෙනවාද? නූතන කවියන් කාව්‍යෝපක්‍රම භාවිත කරනකොට කෙබඳු කුසලතා පෙන්වා තිබෙනවද? කව් බස පරිහරණය කරන විට කෙබඳු අත්හදා බැලීම් කොට ඇද්ද? නූතන කවියෝ ජීවිතය දෙස, සමාජයේ දෙස, මේ මිනිසුන් දෙස බැලුවේ කෙලෙසද? අපලව ලෝකයේ දෙස බලන්නට, ජීවිතය දකින්නට කෙබඳු දෘෂ්ටි කෝණ අපට මේ නිර්මාණ තුලින් ලබා දෙන්නේද කියන එක අපි මේ කෘතිය හදාරනකොට අවධානය යොමු කරනවා, සොයා විමසා බැලිය යුතුයි කියන එක මුලින් සිහි තබා ගන්න ඕන. එතකොට අපි කියා සිටියේ කවිය අපේ සාහිත්‍යාංග අතර පැරණිතම මාධ්‍යයක්. කවිය අපේ සාහිත්‍යාංග අතර සංවේදීතම මාධ්‍යයක්. කවිය අපේ
සාහිත්‍යාංග අතර සැනෙන් මිනිස් හදවත ස්පර්ශ කළ හැකි මහත් දෙයක්. ලොව ඇතම් දියුණු රටවලට නැති භෞතික ජයග්‍රහණ උදා කරගත්ත, ආර්ථික සෞභාග්‍ය උදා කරගත්ත, බටහිර ඒ වගේම යුරෝපීය ඇතම් රටවලට නැති මහා සාගරයේ පෘතුල ව්‍යාප්තියක් තිබෙන පද්‍ය සාහිත්‍ය වංශ කතාවක් අප සතුයි. ඒක අපේ ජාති ප්‍රෞಢත්වයේ ලෝකයට පෙන්වන කැටපතක් වගේ හැටියට. ගද්‍ය සාහිත්‍යවලියකුත් අපිට තිබෙනවා. බොහොම පෘතුල ගද්‍ය සාහිත්‍යවලියක්. ඒ වගේමයි පද්‍ය සාහිත්‍යවලියකුත් තිබෙනවා. පුරාතන පද්‍ය සාහිත්‍යයක්, ඒ වගේම නූතන පද්‍ය සාහිත්‍යයක්. පුරාතන පද්‍ය සාහිත්‍යයේ යම් යම් ඉසව් කරා ඔබ සිංහල පන්තිවලදී යොමු වෙනවා ගිරා සංදේශය වගේ කෘති හදාරනකොට. ඒ පුරාතන පද්‍ය සාහිත්‍යයේ හැඩතල දකින්න රසඥතාව විඳින්න අපි ඒ වගේ තැන්වලදී වෙහෙසෙනවා. මේන් බලන්නේ නූතන පද්‍ය සාහිත්‍ය පිළිබඳවයි. එතකොට කොළඹ යුගයේ කිව්වට කොළඹ කවියන්ගේ නිර්මාණයන්හි වස්තු විෂය පැත්ත, කාව්‍යෝපක්‍රම භාවිතයේ පැත්ත, එවැගේම ආකෘතික මේ පැත්ත, මේ වගේ විවිධ ඉසව් දේශ අවධානය යොමු කරලා තමයි අපි කොළඹ කවියෝ මූලික කාණ්ඩ තුනකට බෙදාගත්තේ. කොහොමද? කොළඹ යුගයේ මුල් පරපුරේ කවියන්. සමහර තැනක අපි කියනවා වැඩිහිටි පරපුරේ කවියන් කියලා. මුල් පරපුර. දෙවෙනි පරපුර කවුද? දෙවෙනි පරපුර ඒ කිව්වේ කොළඹ යුගයේ තරුණ කවීන් කියලා සමහර විචාරකයන් නම් කරලා තියෙනවා. තුන්වෙනි පරපුර තමයි හෙළහවුලේ කවියන්. ඊළඟ પરම්පරාව නිදහස් කවීන් කියලා කියනවා. අපි එතකොට ඒ කාණ්ඩ හතර නියෝජනය වන විදිහට තමයි මෙහි කවි අතුලත් කරලා තියෙන්නේ කියලා හඳුනා ගත හැකි අපට. අපි බලමු මෙතනින් කොළඹ යුගයේ මුල් පරපුරේ කෙබඳු කවියන්ගේ නිර්මාණද මෙහි ඇතුළත් කොට ඇත්තේ කියලා. කාගේද මුලින්ම ඇතුළත් වෙලා තියෙන්නේ කොළඹ කවියන් අතුරෙන්? තමන්ට මතකයි මේ එකතුව බලන්න. මෙහි අපි දකිනවා කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන් අතරට ආනන්ද රාජකරුණා කිවිඳුන් හිමියන්, බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා කිවිඳුන්, මේ කවියන් තිදෙනාගේ නිර්මාණ නූතන පද්‍ය සංග්‍රහය තුළ ඇතුළත්ව තිබෙනවා. ඒ මොන යුගයේ පරපුරද? කොළඹ යුගයේ මුල් පරපුරේ. ඒ අතර කොළඹ යුගයේ දෙවෙනි පරපුරේ කවියන් ගත්තොත් පී.බී. අල්විස් පෙරේරා, සාගර පලන්සූරිය, ඒ වගේම විමල රත්න කුමාරගම කියන කවියන්ගේ නිර්මාණ දෙවෙනි පරපුරෙන් ඇතුළත් වෙනවා. නූතන පද්‍ය සංග්‍රහය තුළ අන්තර්ගත කවි අතුරින් තුන්වෙනි කණ්ඩායම හෙළහවුලේ කවීන්. ඒ කවුද? කුමාරතුංග මුනිදාස, හැපියල් තෙන්නකෝන් කියන කවියන් දෙදෙනාගේ නිර්මාණ ඇතුළත් වෙනවා. ඒ අතර තමන් දන්නවා හෙළහවුලට තවත් කවියෙකු ඇතුළත් වෙනවා. කවුද? අරිසෙන් අහුබුදු කවියා. ඔහුගේ නිර්මාණයක් මේ තුළ ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට හතරවෙනි කාණ්ඩය නිදහස් කවීන්. නිදහස් කවීන් කියලා අප භාවිත කරනකොට ජී.බී. සේනානායක කවියාගේ සිට ජී.බී. සේනානායක, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, එවැගේම මහගම සේකර, විමල් දිසානායක, මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු, දයාසේන ගුණසිංහ, කෝ ආනන්ද හිමි, බුද්ධදාස ගලප්පත්ති, රත්නශ්‍රී විජේසිංහ, ආර්යවංශ රණවීර, යමුනා මාලිනී පෙරේරා, නන්දන වීරසිංහ, එරික් ඉලයප් ආරච්චි කියන මේ නිදහස් කවීන් රසකගේ නිර්මාණ මේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා. එතකොට ඔබ නූතන සිංහල පද්‍ය සාහිත්‍ය සංග්‍රහය කියවන්නට, රස විඳින්නට සූදානම් වෙනකොට මෙහි ස්වභාවය, මෙහි අංගපසංග, මෙහි කවර යුගයන්හි, කවර අවදීන්හි, කවර කවියන්ගේ නිර්මාණ ඇතුළත් ඇද්දැයි හඳුනාගෙන තිබීම ඉතා වැදගත්. අපි බලමු මේ අතුරින් පළමුවෙනි කණ්ඩායමට අයත් කවීන්ගේ නිර්මාණවල ස්වභාවය. ඒ තමයි
කොළඹ යුගයේ මුල් පරපුරට අයත් කවීන්ගේ නිර්මාණවල ස්වභාවය කෙබඳුද කියලා දැනගන්න අපිට මෙහි අන්තර්ගත තිබෙන පද්‍ය කීපයක් අපි අරගෙන කතා කරන්න බලමු යම් ප්‍රමාණයකට. දැන් බලන්න මේ නිර්මාණයේ ඇතුළත් මේ එකතුවේ ඇතුළත් පළමුවෙනි නිර්මාණය ආනන්ද රාජකරුණා කිවිඳුන්ගේ පක්ෂි භාෂාව යන පද්‍ය නිර්මාණයයිනේ. පක්ෂි භාෂාව. කවුද? ආනන්ද රාජකරුණා කිවිඳුන්. ඊළඟට අපි දකිනවා ඇස් මහින්ද හිමියන්ගේ දරු නැලවිල්ල යන පද්‍ය නිර්මාණය. අනතුරුව අපි දකිනවා පරලොවට පණිවුඩයක්. කාගේද? ජී.එච්. පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයක්. ওই විදිහට කොළඹ යුගයේ මුල් පරපුරේ කවීන් තිදෙනෙකුගේ නිර්මාණ තුනක් මෙහි අන්තර්ගත කොට තිබෙනවා. ඒ අතුරින් පක්ෂි භාෂාව, දරු නැලවිල්ල වගේ පද්‍ය මූලික වශයෙන් මොනවද? ළමා පද්‍ය නිර්මාණ. දැන් බලන්න කොළඹ කවි යුගයේ ඊටාම වැදගත් ගුණාංගයක් තමයි විශ්ව ළමා පද්‍ය අතරට පවා එකතු කළ හැකි විශිෂ්ට ගණයේ ළමා පද්‍ය සාහිත්‍යයක් ජාතියට උරුම කර දීම. දැන් කෝට්ටේ කවි යුගයේ ගත්තොත් කවිය පිළිබඳ අමුතුම දීප්තියක් ප්‍රබෝධයක් සිද්ධ වෙච්ච කවි යුගයක් පුරාතන යුග අතර කෝට්ටේ කවි යුගයේ. ඇතම් විචාරකයන් ඉක්මන් වෙනවා සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය මොන යුගයේද? කෝට්ටේ යුගයයි කියලා සහතික කරන්නට. ඒ වුණාට කෝට්ටේ කවියාට අමතක වුණා අපට ළමා පරපුරක් ඉන්නවා කියලා. කෝට්ටේ කවියාට අමතක වුණු ළමුන් මතක් වුණේ කාටද? අපේ කොළඹ කවියන්ට කියන එක නූතන පද්‍ය සංග්‍රහයේ පක්ෂි භාෂාව, දරු නැලවිල්ල වගේ නිර්මාණ තුලින් එළි වෙනවා. හරිම ලස්සන බොහොම උසස් ළමා පද්‍ය නිර්මාණ කීපයක්. ඇත්තෙන්ම ළමා පද්‍යයක් නිර්මාණය කිරීම වගකිව යුතු කාර්යයක්. මේ පද්‍ය සංග්‍රහයේ ළමා පද්‍ය නිර්මාණයකයි සෙසු නිර්මාණයකයි වෙනස්කමක් වෙනවද? ඔව්. අපි ළමා පද්‍යයක් රස විඳින කොටත් වැඩිහිටියන් වෙනුවෙන් නිර්මිත පද්‍ය නිර්මාණයක් රස විඳින කොටත් අපි දකිනවා මේ නිර්මාණ දෙකක් කියලානේ පැහැදිලිවම. ඇත්තෙන්ම ළමා කවියක් නිර්මාණය කිරීම යටි වගකීමකින් කළ යුතු දෙයක්. ළමයින්ට කවියක් හදනකොට පමණක් නෙවෙයි ළමයා වෙනුවෙන් කුමන හෝ නිර්මාණයක්, චිත්‍රපටයක්, නාට්‍යයක්, ගීතයක් නිර්මාණය කරනකොට උනත් විශාල වගකීමක් දරන්න වෙනවා. මොකද මේ දරුවන්ට මේ කාර්යය මේ නිර්මාණය කරන්න කියලා. දැන් ඔබ නරඹලා ඇති ළමා චිත්‍රපටි සූර්යාරණ තව විදු සමනල තටු සරෝජා චිත්‍රපටි ළමා චිත්‍රපටි නැරඹුවා. ඉතින් ළමුන් අතර අතිශය ජනාදරයටපත් වුණා. ඒ ඇයි ළමා මනස, ළමුන්ගේ ලෝකය හඳුනාගෙන ළමා මනසට පිවිසෙන්නට ඒ චිත්‍රපටිකරුවන් සමත් වුණ නිසා. ගීතයක් වුණත් ළමයාගේ මනස හඳුනාගෙන ඒ ලෝකයට පිවිසෙන්න පුළුවන් ගීතයක් තමයි හදන්න වෙන්නේ. නැත්නම් ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම අපි ළමා කවියකත් සෙසු කවියකත් පැහැදිලි වෙනසක් දකිනවා. මේ කොළඹ කවියා විශිෂ්ට ගණේ ළමා පද්‍ය නිර්මාණ අපට දායාද කළා. ඒවා ඇත්තටම පරිවර්තනය කරලා වෙනත් රටවලට ගියොත්, වෙනත් භාෂාවන් අතරට ගියොත් මේවා විශ්ව ළමා පද්‍ය කියලා පවා සහතික කරන්න පුළුවන්.
ළමා පද්‍යයක් නිර්මාණය කරන විට කවියට සිදු වෙනවා ඊටාම වැදගත් කරුණු තුනක් පිළිබඳ අවධානය යොමු කරන්න. එකක් තමයි ළමයාට උචිත ළමා මනසට පහසුවෙන් සමීප විය හැකි වස්තු විෂයක් තෝරා ගැනීම. වස්තු විෂය. දැන් බලන්න ආනන්ද රාජකරුණා කිවිඳුන්, ඇස් මහින්ද හිමියන්. ඒ වගේ ළමා කවිය. හන්ද ආනන්ද රාජකරුණාගේ හන්ද ගංග සමන් හන්ද ගංග තාරකා ළමා ලෝකේ හඳුනාගත්ත නිර්මාණ කියලා වස්තු විශේෂයෙන්ම පේනවා. දැන් හඳ කවියේදී ආනන්ද රාජකරුණා කිවිඳුන් කොහොමද කියන්නේ? රන් පිඟාන ලෙස වටකුරු රන් පිඟාන ලෙස වටකුරු දෙලෙහි දෙලෙහි තිබෙන අපුරු හඳ හාමියේ කෙරෙත් පැනෙත් දියෝ දියෝ රන් පිඟාන ලෙස වටකුරු. එතකොට වස්තු විශේෂ මොකද්ද? හඳ. ඈත අහසේ දිදුලන සඳු දැක දරුවෙකුගේ ලෙහි හටගත් චමත්කාරය අප වෙත ගෙනීමක් වශයෙන් මේ ළමා කවිය නිර්මාණය වෙලා තියෙන්නේ. දරුවෝ පරිසරයට සමීප කරන්න එපායි. පාරිසරික වස්තුන් සඳහා සමීප කරලා එහි අලංකාරය, එහි චමත්කාරය, එහි අගය ළමා වයසේම දරුවාට ලබා දිය යුතුයි. එතකොට හඳ වස්තු විෂය ළමා මනසට ගෝචරයි. ගංග ඇල දොළවල් එක්කුණු පසු සැදී වැඩි මුහුදට ගලා යන ගමනේ වේගي වැඩි. ටිකින් ටිකම කඳු මුදුනින් බැස්ස නුඹයි සැදී වැඩි ගම්මානෙට ගැලෝ නුඹයි. ආනන්ද රාජකරුණා කිවිඳුන් ළමා මනෝවිද්‍යාඥයෙකු වගේ තමයි ළමා මනස හඳුනාගෙන සිත් හසර හඳුනාගෙන මේ කවි නිර්මාණය කරලා තියෙන්නේ. ඇල දොළවල් එක්කුණු පසු සැදී වැඩි මුහුදට ගලා යන ගමනේ වේගي වැඩි. ඇලවල් දොළවල් ඔයවල් එකතු වෙන්න මේ ගඟේ අරමුණ ඉටු කරගන්න පුළුවන්. ගඟේ අරමුණ මොහොතට ගලා යන. එහෙනම් යහ ආකල්පත් දෙනවා නොදැනීම දරුවන්ගේ මනසට මොනවද? අපි ජාතින් වශයෙන්, ආගම් වශයෙන්, වර්ග වශයෙන් වෙන් වෙලා බෑ. අපි කවුරුත් එකතු වෙනකොට මිනිසුන් වශයෙන් අපට අපේ අරමුණු ඉෂ්ට සිද්ධ කරගත හැකියි. ඕලු නෙළුම් දිය මානෙල් සැදී පිපේ ඒ මල් නෙළුමු පැදගෙන ගොස් ඔරුව අපේ ගඟ මැද්දේ ලස්සන ඕලු නෙළුම් මානෙල් මල් පිපිලා හැඩ කරලා ලස්සන කරලා හරි චමත්කාරයක් ඇති කරනවා මේ ගඟ පිළිබඳව. ගඟේ ලස්සන වැඩි කළා ඒ මැද පිපුණු ලස්සන මල් ගැන කියනකොට. ළමයා කිට්ටු කළා සමීප කළා පරිසරයට පාරිසරික අලංකාර වස්තුන්ට. ඒ අතර ඒ එක්කම ආකල්පي හොඳ ආකල්පිකුත් දෙනවා මොකද්ද? ඒ මල් නෙළමු පැදගෙන ගොස් ඔරුව අපේ. ගඟ මැද්දේ ලස්සන මල් පිපිලා තියෙනවා. අනේ ඒ මල් නෙලා ගන්න අපිට බැහැනේ කියලා දුක් වුණා නම් ඍණාකල්පණිය ඇති කරන්නේ ළමා මනසට නෑ. අපිට පුළුවන් ගඟ මැද්දේ පිපිලා තියෙන ලස්සන මල් අපිට ඔරුවක් තියෙනවා. ඔරුවේ නැගලා පැදගෙන ගිහලා නෙලාගෙන එන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ඕන දෙයක් කරන්න. ඉතින් ළමා මනසේදීම අපි තුල හැඟීම් ඇති කරනවා අපිට බැරි දෙයක් නෑ. ලෝකේ ජයග්‍රහණය තියෙනවා. ලෝකේ ලස්සන තියෙනවා. ඒ ලස්සන ඒ ජය අපට පුළුවන් ගිහිල්ලා විඳ ගන්න, අත් කර ගන්න පුළුවන්. අපි වගේ තමයි ඒක විඳගන්නේ. ඔය වගේ යහ ආකල්පත් ළමා මනසට ළඟා කර දෙනවා. රන් පිඟාන ලෙස වටකුරු දෙලෙහි තිබෙන අපුරු හඳ හාමියේ කෙරෙත් පැනිත් දියෝ බලන්නකො කාව්‍යෝපක්‍රම භාවිතී. ආනන්ද රාජකරුණා කිවිඳුන් ළමා මනෝවිද්‍යාඥයෙකු වගේමයි. ඒ ඇයි? ළමා ලෝකයට උචිත කාව්‍යෝපක්‍රම භාවිත කරේ. හඳ කොහොමද? රන් පිඟාන වගේ වටකුරුයි. රන් පිඟාන වගේ ආන් උපමාව පිඟාන රන් පිඟාන ළමා ලොව දන්න වස්තුවක් ළමයාට සමීප වස්තුවක් තමයි උපමාවක් වශයෙන් ගත්තේ. හඳහාමියේ කිරිත් පැණි දියෝ හඳහාමියකින් මොනවද ඉල්ලන්නේ? කිරි පැණි. ආන් රූපකාර්ථයක් මොකද්ද? සඳරස් රූපණය කළා මොනවද? කිරි පැණි වලට. මේ විදිහට කොළඹ කවි යුගයෙන් සිද්ධ වෙච්ච විශිෂ්ට මෙහෙවරක් විශිෂ්ට ගණේ ළමා පද්‍ය සාහිත්‍යයක් අපට උරුම කර දීම තමාට ඒ වාග්ය ලැබෙනවා. නූතන පද්‍ය සංග්‍රහය රස විඳිනකොට ළමා කවි කියවන්න අගේ වටහා ගන්න පක්ෂි භාෂාව උරුල්ලන් ළමුන්ගේ ලෝකයේ සමනලයෝ හඳ ගඟ කුරුල්ලෝ හාව
හා වගේ මේ කාගේ ලෝකෙද මේක? ළමා ලෝකේ. හරි. හාවා කැලේ මෙතෙක් ආවා. හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැලෑවා. ඉතින් බලන්නකෝ විරිත් භාවිතී. තාලය, එළිව තමයි උචිත විරිත් භාවිත කොට හාවෙකුගේ හැසිරීම රටාව ළමයා ළඟට කිට්ටු කරලා දුන්නා කවියේ. ළමයි හාව දකින්න, උන් ස්පර්ශ කරන්න, ඔවුන්ගේ හැසිරීම අවලෝකනය කරන්න, මතක් කරන්න ළමුන් කැමති. ඕකයි කොළඹ යුගයේ ළමා කවියන් කළ විස්කම්, දස්කම් සහ හපන්කම්. ඉතින් ඒ අවස්ථාව අපට නූතන පද්‍ය සංග්‍රහය සසවිඳිනකොට ලබා දීලා තිබෙනවා. ඒක ලොකු දෙයක්. පක්ෂි භාෂාව ආනන්ද රාජකර්ණ කිවිඳුන්ගේ කුරුල්ලෝ. ඔවුන්ගේ හැසිරීම, ඔවුන්ගේ sannivedana රටා ගැන මේ කවියෙන් කියලා තියෙනවානේ. විතකදී උන්ට කුසගිනියනවා. කුසගිනියනකොට නිකුත් කරන නාද රටාව වෙනස්. කුස පිරී තිබිලා සතුටින් ඉන්නකොට කුරුල්ලන්ගේ නාදේ තවත් එකක්. එකපාරට වැස්සක් එනවා, ගොරවනවා, තවත් රටාවක්. තවත් ශබ්දයක්. ඒ අතර රැයක් ගෙවිලා එළිවෙන්න වගේ පාන්දර යාමේ තව රටාවක්. දැන් එළිවෙගෙන එනවා තවත් ශබ්දයක්. හොඳටම එළි වුණා තවත් ශබ්දයක්. කාලගුණික වෙනස්කම්, පරිසරයේ වෙනස්කම්, තමන්ගේ හැඟීම්, සර්පෙක් දැක්කහම තියෙන ආත්ම බය, ඒ වගේ දරුවාට පක්ෂි භාෂාව කියන කවිය තුළින් අපි දැක්කා පක්ෂීන්ගේ විවිධ නාදයන්, නාද රටාවන්, හැඟීම් පිළිබඳ අපට අවබෝධයක් ලබා දෙනවා, දරුවන්ට අවබෝධයක් ලබා දෙනවා. ඒත් එක්කම බලන්න දරුවන්ට ළමා කවියෙකු වශයෙන් මේ නැලවිල්ල කවිය, කාගේද නැලවිල්ල කවි පන්ති? එස් මහින්ද හිමියන්ගේ. ඒත් බොහොම ලස්සන ළමා පද්‍ය නිර්මාණයක්. එය කවියක් වශයෙන් මොනතරම් අපූර්වද, නිර්මාණාත්මකද කියනවා නම් එය නැවත මොකද උනේ? ගීතයක් වශයෙන් පණ ලැබලා තියෙනවා. හරියට වෙන ආත්මයක් ලැබුවා වගේ. අපි බලමු ඒ නිර්මාණේ කවියක් දෙකක් ගයන්න බලමු. කවුරු හරි දන්න කෙනෙක්, පුළුවන් කෙනෙක් කියන්න බලන්න. දරු නැලවිල්ල බොහොම මිහිරි ළමා පද්‍යයක්. මුනිසිරිපා සිඹිමින්නේ සමනොලගිරි පෙදෙසින්නේ මන්ද සුළඟයි මෙන්නේ මගේ පුතා නින්දියෙන්නේ. සමනල අඩවි සිට හමායන මද සුළඟ දරුවාගේ නින්දට ඉඩකඩ ලබා දෙයි. විජයතුමා තම්මැන්නේ පිරිවර සෙන් සමගින්නේ සිටි සැටි දැන් සිහිවෙන්නේ මගේ පුතා නැලවෙන්නේ. බොහොම මිහිරි. දරුවන් පාරිසරික වස්තුන්ට සමීප කරන්නාseම මලට, ඇලට, දොලට, ගහකොළට, ඈත ආසේ දිදුලන සඳුට, තාරකාවලට, වලාකුළු වලට, හාවට හාවගේ වගට සමීප කරන්නාseම ළමා වයසේ සිට ජාතිකානුරාගයේ හැඟීම, ජාත්‍යාලය, ජාතිකාභිමානය වැනි හැඟීම් කවිය අවියක් කොටගෙන ජනිත කරවන්නට කොළඹ ළමා කවියෙන් ගත්ත වෙහෙස අපි ඒ කවි පන්තිය තුළින් දකිනවා. දරු නැලවිලි ගීයක ස්වරූපෙන් අගනා ජාතිකාභිමානී හැඟීම් දරුවන් තුළ ඇති වුණා. දැන් බලන්න එතකොට කියනවා විජයතුමා තම්මැන්නේ පිරිවරසෙන් සමගින්නේ සිටි සැටි දැන් සිහිවන්නේ මගේ පුතා නැලවෙන්නේ. දරුවාට මතක් කර දෙනවා අතීත ශ්‍රී විභූතිය. අතීත ශ්‍රී විභූතිය මෙනෙහි කර දෙන්නේ ඇයි?
වර්තමානය ගොඩනගා ගන්නට එලෙස විශිෂ්ට ගණේ ළමා පද්‍ය සාහිත්‍යයක වගතුග හැඩතල රසය ඔබට නූතන සිංහල පද්‍ය සංග්‍රහය රස විඳිනකොට අඳුනා ගන්නට පුළුවන්. ඊළඟට අපි දකිනවා කොළඹ යුගයේ දෙවෙනි පරපුරට අයත් කවීන්. කවුද ඒ කවීන් මේ තුල ඇතුළත් වෙන්නේ? විමල රත්න කුමාරගම කවියා. තව සාගර පලන්සූරිය කවියා, විමල රත්න කුමාරගම කවියා. තව එච්චරද? නේ. නූතන සිංහල පද්‍ය සාහිත්‍යයේ දෙවන පරපුරට අයත් කවීන් ලෙස පී.බී. අල්විස් පෙරේරා කවියා, සාගර පලන්සූරිය කවියා, විමල රත්න කුමාරගම කියන කවියන්ගේ නිර්මාණ කීපයකුත් මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් ඔවුන්ගේ නිර්මාණයන්හි අපි දකිනවා වස්තු විෂයේ විවිධත්වයක්. කවියේ වස්තු විෂය විවිධ ඉසවුන් කරා පුළුල් කර ගන්නට මේ දෙවෙනි පරපුරේ කවීන් ගත්ත වෙහෙස. ඒ වගේම සමාජ ගැටලු, ප්‍රේමය පිළිබඳව, ස්වභාව සෞන්දර්යය පිළිබඳව දෙවන පරපුරේ කවීන් දැක්වූ උනන්දුව මේ එකතු වී නිර්මාණ තුළින් අපට දැකිය හැකියි. ඒ අතරිනුත් කේ.එස්. කවියාට වඩා ඒ වගේම දෙවන පරපුරේ සෙසු කවීන් අතර විමල රත්න කුමාරගම කවියාගේ අනන්‍යතාවක්, විශේෂත්වයක් අපි දකිනවා. විමල රත්න කුමාරගම කියලා කියන්නේ සමකාලීන සෙසු කවීන් අතර අපූර්ව කෝණයකින් ලොවදුටු කවියෙක්. එතුමා මානවර නාරම්පනාව පළාතේ ඉපදී එවක ප්‍රාදේශීය ආදායම් පාලකයෙකු වශයෙන් රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වෙච්ච ඉහළ නිලධාරියෙක්. ඒ වුණාට එතුමා තෝරාගත්ත තමාගේ සේවය සපයන්නට වන්නේ වගේ ඈත පළාතක්. ඒ පළාතට ගිහිල්ලා ප්‍රාදේශීය ආදායම් පාලකවරයෙකු වශයෙන් අහිංසක අසරණ මිනිසුන් ඇසුරු කරනකොට දැක්ක උත්තරීතර මනුෂ්‍යත්වයේ මිනිසුන්ගේ අසරණකම, නැතිබෙරිකම, දුගී දුප්පත් බව, සමාජ ගැටලු දහසක් ජීවන ගැටලු දැක්කා. ඒ ලද අත්දැකීම් ඇසුරින් තමයි එතුමා කාව්‍ය නිර්මාණය කළේ. ඒ නිසා එතුමා වටා සිටි සෙසු කවීන්ගේ නිර්මාණ වලට වඩා කවියේ වස්තු විෂය අතින් නූතන පරම්පරාවට නිදහස් කවීන්ගේ නිර්මාණ අතරට සමීප වන ගුණයක් එතුමාගේ නිර්මාණ තුල තිබෙනවා. ඔබ අහලා ඇති, ඔබ කියවලා ඇති අයනායක වගේ කවිපන්ති. එතුමා කියනවා වනපෙත දැවෙන විට වැදමල හිරුගේ රත ගනදුර වසන විට ආලෝකයෙහි නැත. වනපෙත දැවෙන විට වැද මල හිරුගේ රත ගනදුර වසන විට ආලෝකයෙහි නැත. සඳරැස් ගලන විට තෙරපී සෙවන මත එක දෙවියෙක් නොවේ 1000ක් එතන ඇත. වන්නේ මිනිස්සු, ඒ අහිංසක අසරණ ගැමියෝ තමන්ට ගැටලු බාධක ප්‍රශ්න එනකොට එක්රැස් වෙන්නේ කුඩා සංහිඳට, දෙවොලට. එතෙන්ට එක්රැස් වෙලා වනාතු කඩා ගස් දෙබලක දවටනවා, දෙවියන්ට වඳිනවා, බාරහාර වෙනවා, නැතිබැරිකම් කියනවා. ඉතින් කවියා බුද්ධිමතුක වශයෙන් කියනවා මං දෙවියන් ගරු කරන්නේ මං මා නොකරුවත් නොකෙලෙමීම ගැරහීම, මම කොලාතු කඩා ගස් දෙබලක දැවටීම, කෙම්මර දවස්වල පහනින් සැරසීම, වනාතු කඩා ගස් දෙබලක දැවටීම, මා නොකරුවත් නොකෙලෙමීම ගැරහීම. මම මේවා කරන්නේ හැබැයි මම ගරහන්නේ ඒවා. සාගත වසංගත හා එන සාගත වසංගත උවදුරු කෙලවරක් නැහැ වන්නේ මිනිසුන්ට. සාගත වසංගත හා එන නියඟ වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්.
එන මේ පිරිස සැරසීමට නොවන මලින් පෙළඹෙන අයට පෙළඹෙන අයට අනුකම්පා කරමු මුලින්. මේ නැතිබරිකම් කියාගෙන ප්‍රශ්න එනකොට සාගත වසංගත ගැටලු එනකොට මෙතෙන්ට ඇවිල්ලා මේ අයනායක දෙවිඳුන්ට වඳිනවා පුදනවා උපහාර කරනවා. නමුත් මම ඒ වගේ අයට අනුකම්පා කරනටත් වඩා අනුකම්පා කරන්නේ එයාලා නොවන මරින් සරසන්ට එන අයට. මොකද ඇත්තටම ඔවුන්ට අයනායක දෙවිඳුවත් නොහිටුවා නම් මොකද්ද තියෙන ප්‍රශ්නේ? ආර්ථික ප්‍රශ්න, අධ්‍යාපනික සෞඛ්‍ය හැම අතකින්ම තැලිලා පොඩි වෙලා ඔවුන්ට එකම සහනේ අයනායක දෙවියෝ. ඒ නිසා කවියා අවසානයේ කවියක් දේව භක්තිකෙක් වෙලා අනේ අයනායක දෙවිඳුනි ඔබ වහන්සේ රකින්න මේ මිනිස්සු කියලා දුක් වෙනවා. ඉල්ලා හිටිනවා. ඒ නිසා බලවත් දෙවිතුමනි ඔබ වහන්සේ මේ පඳුරු අරගෙන පුද පඳුරු අරන් ඔවුන්ට පිහිට වෙන්න කියලා අයද සිටිනවා. අන්න අපි දැක්කා කොළඹගේ දෙවන පරපුරේ කවියෙකු වුණාට නූතන පරම්පරාවේ කවියන්ට සමීප කවියෙකු බව අපි එකෙන් තේරුම් ගත්තා. දැන් හේරත්හාමි කියන කවියෙත් අපිට නූතන පද්‍ය සංග්‍රහයේ හේරත්හාමි කවියෙනි තිබෙන්නේනේ. එහෙත් මේ අහිංසක අසරණ රෝහල් කම්කරුවෙකු විශේෂයෙන් මිනි කපන්නෙකුගේ චරිතය ඔහු තමන්ගේ චරිතයත් එක්ක සලකලා විශේෂ කොට දක්වලා කවියක් ලියලා තියෙනවා. අලියා වැටුණු වැව සිටි හේරත්හාමි මාවැනියක උවද මම වැදගත් වීමි. මිනි කපන මුත් ඒ හේරත්හාමි ඔහු මට වඩා 20-30 ගුණයෙන් දැහැමි. ඔහු මිනි කපනවා ඒ වුණාට මට වඩා 20-30 ගුණයකින් ඔහු දැහැමි කෙනෙක්. හවසට හැමදා වගේ හවසට බොන ගිනි වතුර ඔහුගේ පපුව දැඩි කරුණාවෙන් උතුරයි. ඉතින් බලන්න හවසට ගිනි වතුර බොනවා කරුණාව තියෙනවා මට වඩා දැහැමි මේ විදිහට මිනි කපන මිනිසෙකුගේ හැසිරීම් චර්යාවන් අභ්‍යන්තරය තමා එක ගලපලා අපූර්වත්වයක් කතකයා දකින ඔහුගේ. ওই විදිහට කොළඹගේ දෙවෙනි පරපුරේ විමලරත්න කුමාරගම වගේ කවියෙකු නූතන කවීන්ට මේ නූතන නිදහස් කවීන්ට සමීප තරමට වස්තු විශේෂ අපූර්වත්වයක් ඇතිවන විදිහට කවි නිර්මාණය කොට තිබෙන්නේ. ඊළඟට අපි එළහවුලේ කවීන් ගැන කතා කළොත් මේ තුල ඇතුළත් වෙනවා පියල් තෙන්නකෝන් කවියගේ නිර්මාණ නේ. ඒ වගේම කුමාරතුංග මුනිදාස සූරයන්ගේ නිර්මාණ. ඒ අතර අරිසෙන් අහුබුදු සූරයන්ොත් ඇතුළත් වෙනවා එළහවුලට. අපේ පද්‍ය සංග්‍රහය තුල කවියක් ඇතුළත් වෙන්නේ නැහැ. මොකද්ද එළහවුලේ කවියන්ගේ විශේෂත්වය? ඔවුන් එළහවුල කියලා පිළිටවා ගත්තේ නිවැරදි භාෂා ව්‍යවහාරය සහ ව්‍යක්ත භාෂා ව්‍යවහාරය පිළිබඳ හැඟීමෙන් භාෂා පරිහරණයේදී ඔවුන් භාෂා ව්‍යවහාරයේ නිවැරදිතාව හා ව්‍යක්ත බව දිනු කරලීමේ අරමුණෙන් පිළිටවාගත් හවුලකට අපි කියනවා කුමක් කියලාද? එළහවුලේ කවීන් කියලා. භාෂා ව්‍යවහාරයේ නිවැරදිතාව හා ව්‍යක්ත බව දිනු කරලීමේ අරමුණෙන් පිළිටවාගත් සංවිධානයක්. ඉතින් එවක පෙරෙහි තිබුණු භාෂා ශාස්ත්‍ර උන්නතිහිලා සුවිසල් මෙහෙවරක් මේ එළහවුලේ කවියන්ගෙන් ඉෂ්ට සිද්ධ වුණා. ඊළඟට අපි දකිනවා නිදහස් කවීන්ගේ නිර්මාණ. මේ නිදහස් කවීන්ගේ නිර්මාණ හැඟීම් ප්‍රකාශනය, ඒ කියන්නේ භාව ප්‍රකාශනය, ඒ වගේම විදග්ධ ලෙස කාව්‍ය මාතෘකා තෝරා ගැනීම, සංකීර්ණ සමාජ ගැටලු සිය නිර්මාණ සඳහා පාදක කර ගැනීම, රචනයේ සඳහා ප්‍රධාන වශයෙන් කවියාගේ අත්දැකීමක් ආශ්‍රය කර ගැනීම, ඒ වගේම කතකයාලවත් මේ කියන්නේ රසිකයාලවත් ඒ අත්දැකීම විඳින්නට සැලැස්වීම, ඒ වගේම උචිත කාව්‍ය අලංකාර භාවිතය, භාෂා යෝජනයේ නව මං සොයා යාම වගේ විශේෂතා අපි නූතන කවීන්ගේ නිර්මාණ අතුරින් දකිනවා. මෙතනදී අපි නිදහස් කවීන්ගේ නිර්මාණ අතර මහගමසේකර කවියා අද තෝරා ගනිමු.
එතුමාගේ නිර්මාණ පිළිබඳ නූතන පද්‍ය සංග්‍රහය පාදක කොටගෙන යම්කිසි අවබෝධයක් ලබන්නට. එතුමා 20 වන සියවසේ ලක්දරණේ පහළ වූ කවීන් අතර විශිෂ්ටතම කවියා ලෙස අපට සහතික කළ හැකි මහගම සේකර. ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත. එවදන මුසාවක් කළ එක් දෙයකට නොව බොහෝ දෙයකට සමත්කම් පෑ කවියෙකු වශයෙන් අපිට නිදහස් කවීන් අතර සිටින කවුද? මහගම සේකර කවියා හඳුන්වා දෙන්න පුළුවන්. එතුමා කවියෙක්, ඒ වගේම ගීත රචකෙක්, නවකතා කරුවෙක්, ඒ වගේම ළමා කතා කරුවෙක්, ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වශයෙන් උත් මෙහෙවරක් කළා. මොකද එතුමාගේ තුම්මන් හන්දියේ නවකතාව එතුමාම චිත්‍රපටයකට නිෂ්පාදනය කරලා තිබෙනවා. ওই විදිහේ නවකතාව, චිත්‍රපටය, ගීතය, නාටකය ඔය වගේ විවිධ කලා ශාස්ත්‍රයන් තුල දස්කම් විස්කම් විදහාපෑ අපූර්ව කලාකරුවෙක්. එතුමාගේ නිර්මාණ අතුරෙන් ප්‍රබුද්ධ කාව්‍යයෙන් තෝරාගත්ත කවි පන්තියක් ඔබට මේ තුලදී රස විඳින්න පුළුවන්. මහගමසේකර වගේ ප්‍රතිභාපූර්ණ කවියෙකුගේ නිර්මාණයක් උසස් පෙළ පන්තියේදී මෙම රස විඳින්න ලැබීම ඇත්තටම වාග්යයක්, ලොකු ශක්තියක්. එයින් ඔබට පුළුවන් ඒ ඔස්සේ යමින් සේකරයන්ගේ වෙනත් නිර්මාණ කෙරේ යොමු වෙන්නට. එතුමාගේ ප්‍රබුද්ධ කියන කාව්‍ය සංග්‍රහයෙන් තෝරාගත් කවියක් අම්මා. මොකද්ද ප්‍රබුද්ධ? එතුමා අවසාන වරට කළ නිර්මාණය. කේ ජයතිලක සමග එකතුව මුලින්ම වියංගා කියලා කාව්‍ය සංග්‍රහයක් රචනා කළා. වියංගා, සක්වාලෙහිනි, හෙට ඉරක් පායයි, රාජතිලක ලයිනල් සහ ප්‍රියන්ත, බෝඩිම, නොමියමි අවසාන නිර්මාණය තමයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. ප්‍රබුද්ධ කාව්‍යයෙන් තෝරාගත්ත කාව්‍ය නිර්මාණයක් මේ තිබෙන්නේ. ගුරුතුමනි, මහගමසේකරයන්ගේ අපි දැන් නිර්දේශ කළ තියෙන අම්මා පද්‍ය පන්තියට ඇරෙන්නට අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙනත් පද්‍ය කෘති මොනවාද? එතුමාගේ මේ අම්මා කාව්‍ය නිර්මාණය තෝරාගෙන තිබෙන්නේ ප්‍රබුද්ධ කාව්‍යයෙන් අවසන් වරට නිර්මාණය කළ ප්‍රබුද්ධ කාව්‍ය කෘතියම සොයාගෙන කියවන්න. ඒ හැරුණකොට පුස්තකාලවලට ගිහිල්ලා වියංගා, මං පෙරින් ක්වාලෙහිනි, හෙට ඉරක් පායයි, නොමියමි වගේ මහගමසේකරගේ කාව්‍ය ග්‍රන්ථ රැගෙනවිත් නිමාඩු තියෙන වේලාවල් වල මේට කියවන්න. මේ ප්‍රබුද්ධ වගේ කාව්‍ය සංග්‍රහ, ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහ වගේ එකක් උසස් පෙළ පන්තියේ ඔබ කියවන්නේ නම් ඊටාම වැදගත්. කාව්‍ය නිර්මාණ රසඥතාව පරිචය දිනු කරගන්නට, රසඥතා හැකියා උපමට්ටම් කරගන්නට මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ, සක්වාලේන, හෙට ඉරක් පායයි, රාජතිලක ලයිනල් සහ ප්‍රියන්ත, නොමිය මේ වගේ නිර්මාණ කියවීම ඊටාම වැදගත්. එතුමාගේ අම්මා නිර්මාණය, අම්මා යන නිර්මාණය තෝරාගෙන තිබෙන්නේ ප්‍රබුද්ධ කාව්‍යයෙන්. බලන්න අපි කියවමු වරක් ඒ නිර්මාණය. ඔබ දෙදන නිල් උඳුපියලි බිම මත වැන්දේය ඔහු බැතිසිතින් අම්මා වැළලූ තැන මහ පොළොවට පිපිලා තිබුණි එතන සුදු පාටට නමක් නොමැති පුංචි මලක් සිම්බේය ඔහු එමල නමා ඉස. කාව්‍ය නිර්මාණයේ මේ මාතෘකාව අම්මා ලෝකේ ලස්සනම සුන්දරම සංකල්පය. මැක්සිම් ගෝර්කි වැනි ප්‍රාග් විප්ලවීය රුසියානු ගත්කතුවරු සුවිසල් නවකතා ලිව්වා. කවුරු ගැනද? අම්මා ගැන. ඔබ ආසා ඇති කියවන්න. ප්‍රාග් විප්ලවීය රුසියානු මහා සාහිත්‍යදර මැක්සිම් ගෝර්කිගේ අම්මා. අම්මා නවකතාව තුළදී මවකගේ කාර්යභාරය, මවකගේ ආදරය, මවක් කියලා කියන්නේ මහා මෙරක්සේ වටිනා සම්පතක් කියන එක ඒ නවකතාව තුළින් කියා තිබෙනවා. ඒ ඇයි පාවෙල් ප්‍රධාන චරිතේ, පාවෙල් තමාගේ මෙහෙවර ඉටු කරගෙන යනකොට ජනතාව වෙනුවෙන් ඔහු සිරගත කළා. අවසානයේ ඔහුට සිරගත වුණාට පසු අම්මා තමයි ඔහුගේ සකල කාර්යභාරය නිවස තුලට වී දහසක් දුක් දරාගෙන දහසක් තාඩන පීඩන මැද්දේ කරගෙන ගියේ. ලෝකේ ලස්සනම නිර්මාණ බිහි වී ඇත්තේ අම්මා යටතේ. මේ ලෝකේ ලස්සනම කවිය දැන් ලියවලා තියෙනවා නම් ලියවලා තියෙන්නේ අම්මා ගැන. ඉදිරියේ අම්මා ගැන කොතෙක් නම් ගී කවි පද වැල් නිර්මාණය වේවිද? මහගමසේකර
කවියා මෙතෙන්දි කියන්නේ අම්මා මිය ගොහින් කාලයකට පෙරින් අම්මා වැළලූ තැන පස්පිඩැල්ල මතට ගිහිල්ලා අම්මට ඒ පස්පිඩැල්ලට වඳිනවා. එතන පුංචි මලක් පිබිලා තියෙනවා. නමක් නොමැති පුංචි මලක්. ඉතින් නමක් නොමැති පුංචි මල සිම්බා. එතකොට එක අතකින් ධනිතාර්ථ නැංගුවා නමක් නොමැති පුංචි මල එක අතකින් කවුද? අම්මා. අම්මා තුලින් ඔහු ලද අවබෝධය දසමසක් කුස තුලෙහි දරා සිට මාලොවට වැදූ අම්මා ඔබය කෙලවරක් නොමැති දුක් දරා විඳ මාලොවට හැදූ අම්මා ඔබය අඬන විට මා කුඩා අවදීෙහි බඩගිනිව තම්බා බතල දලු ලුණු දියරයිස පොල්ගා මුසු කොට කවා බඩගිනි නිවූ අම්මා ඔබය උයා උදේන් නැගිට කඩයප්පන් තබා තේ කඩෙහි ලබා ඉල් ලැබෙන සුළු වට්ටම ජංගයන් දූ අම්මා ඔබය ගල්ලා ඉසෙහි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුධය අල්ලාගෙන අතින් මා පාසලට එක්ක ගිය අකුරු නෝගත් අම්මා ඔබය ඇවිද ලඳු දෙනි කැලෑ බිම්වල රැගෙන විත් තොන්හෙරියා පන්කොළ යුදා කුකුල් සායම් රතුහා කොළ වියා නෙක් විසිතුරු රටා පෙදුරු රටාවක් බව මෙහි මහා විශ්වය කොඩා කල සිටම මට කියා දුන් අම්මා ඔබය අම්මා දරුවාට ආදරය කළා අම්මාගේ අනන්ත දුක් වේදනා ගැටලු විඳගෙන අම්මා දරුවා රැක්කා ලොකු මහත් කරා අඬන විට බතල දලු තම්බලා ලුණු දියර ඉහලා පොල් මුසුකොට කන්න දුන්නා පංචායුධයේ කරේ ළගෙන අතින් එක ගියා අකුරු නෝගත් අම්මා අකුරු ඉගෙන ගන්න දරුවා පංචායුධයේ කරේ එල්ලීම ධනිතාර්ථවත් දරුවට මොන ගැටලු බාධක තිබ්බත් පෝෂණය දුන්නාseම ආරක්ෂාවත් ලබා දුන්නා. ඉතින් අවසානයේ අම්මා තුලින් බලන්න ඒ අම්මාගෙන් ලෝකේ දැක්ක කවියා නොදත්තෙමි මම එකල අම්මේ ඔබේ වත කැටපතක් බව මෙකල මාසිත පිළිබිඹු කරන කිලී යට ගිය ඇස් කුහර තුල නොදොටුෙමි කිසිවිටක සතුටක් නොදොටුෙමි කිසිවිටක දුකකුත් ඉවසා සමසිතින් සම සැප දුක් ලැබුවාද ඔබ සිතෙහි සාමයක් ඉපයුෙමි මම මුදල් ඉපයුෙමි කිතු යසස් වීය මන්දිර යාන වහන ඒත් ඒ කිසිවෙකුනුත් නොලදෙමි සිත් සනසුමක් වටහාගෙන සිටියාද ඔබේ සත්‍යය නොලබාම ඔබේ කිසිවක් කවියා ලැබුවා යාන වාහන කිත් යසස් සියල්ල කවියා ලැබුවා ඒ සහනයක් තිබුණේ නැහැ. ඉතින් අම්මා කිසි දවසක ගිලී ගිය ඇස්කුහර තුල අම්මාගේ සතුටක් තිබුණෙත් නැහැ දුකකුත් තිබුණේ අම්මා සියල්ලම සමසිතින් උපේක්ෂාවෙන් වින්දා. අම්මා තුලින් ලෝකයේ දුටු දරුවෙකු ගැනයි මේ තුලින් කියන්නේ. ලෝකයේ කලාවක් විශ්වයේ කලාවක් බව අම්මා දරුවාට කියලා දුන්නා. නැති බැරිකම් ප්‍රශ්න ගැටලු බාධක සියල්ල විඳගෙන දරුවා වැඩුවා ලොකු මහත් කළා දරුවාට ඥානය දුන්නා. අවසානයේ අම්මා තුලින් ලෝකයේ දුටු බවයි කතකය අපට මතක් කර දුන්නේ. සංවේදී කාව්‍ය නිර්මාණයක් සැනින් අපේ හද ස්පර්ශ වෙන නිර්මාණයක් අම්මගෙන් ලෝකයේ දුටු දරුවෙකු ගැනයි කියුනේ. එසේනම් අදට අපට නියමිත කාලය අවසానයි. අපි තවත් දවසකදී හමු වෙනතුරු අදට නවතිමු. ආයි